යලිත් අපි සජීවීව සුන්දර ශනි දවසකින් දැන් මහර්ගා ඉරමිටන් එපරාතු කිව්වනේ අපි ඊගාට මොකද්ද කතා කරන්නේ මොන ගහන්නේ කවුද කියන කාරණාව නම් කිව්වේ නෑනේ. ඔව් කිව්වේ නැහැ. ඒක ප්‍රශ්නාර්ථයක් කළා තිබ්බා. දැන් තරංග මෙහිම ප්‍රශ්නයක් අහන්නම්. හඳුන්වා දීමට පෙර ආතුව අපේ ජීවිතයේ නිරෝගීකම කියන එක අපි කාලෙන් කාලට මේ මාතෘකාව වෙනස් කරනවා අපිට ඕන විදිහට. හරිද? එතකොට නිරෝගීකම කියන මාතෘකාව වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි තරංග. එදා කාලේ ඉඳන්ම අද වෙනකම් ඉපදිච්ච දවසේ ඉඳන්ම තරංග තමන් ගැන හිතනවා. එතකොට මම ගැන හිතනවා. බලන් ඉන්න ඔබ ගැන හිතනවා. එතකොට අපේ නිරෝගීකම ගැන ඇයි අපි හිතන්නේ? අපේ කොතනින්ද ඒක හිතන්න පටන් ගන්නෙ? මෙන්න මේක තමයි අද දවසේදී අපේ කතා බහ බවට පත් වෙන්නේ. මේ පිළිබඳව කතා කරන්න ඔබත් දන්න කියන සියතරත් බොහොම ලෙන්ගතු කෙනෙකුට අපි ආරාධනා කරා. පිළිගන්න සූදානම් වෙලා ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නුවණ රෝගාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය බොහොම ආදරෙන් ගෞරවයෙන් අද දවසේදී අපි වැඩසටහන පිළිගන්නවා. ආයිබෝවන්. ડોක්ටර් දැන් මේ කියන කාරණාවත් එක්ක නිරෝගී බව ජීවිතයකට ආරම්භ වෙන්න ඕන කොතනින්ද කියන කාරණාව ඇත්තට මේ ප්‍රශ්නෙට අහුවොත් 10 දෙනෙක්ගෙන් පිළිතුරු 7-8ක් විතර හම්බෙයි කියලා මට හිතෙන්නේ. හරිම උත්තරේ මොකද්ද? ඔව් මම හිතන්නේ අර මහර්ගත් කිව්වා දැන් ඉපදුණු දවසේ ඉඳලායි අපි මේ ගැන කතා කරන්නේ. ඒකත් වැරදි නේද? මේ හිතනවා කියලා. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම මට හිතෙනවා අපි ජීවිතයක නිරෝගීකම ආරම්භ වෙන්න ඕනේ කොහෙද කියලා කිව්වොත් මම හිතන්නේ ගැහැණු දරුවෙක්ගෙන් තමයි මේක පටන් ගන්න ඕනේ කියලා. මොකද ගැහැණු දරුවෝ තමයි දරුවන් ලබන්නේ. එතකොට ගැහැණු දරුවගේ පෝෂණය ඔවුන්ගේ සෞඛ්‍ය හරියාකාර රැකගත්තොත් මම හිතන්නේ මේකට හොඳ ආරම්භයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන්ම මේ කාලේ මේ කොහොමත් අපේ පෝෂණ තත්ත්ව ගත්තාම තරුණ විය නැත්නම් යෞවන වයසේ ඉන්න දරුවන්ගේ ගැහැණු දරුවන්ගේ පෝෂණ තත්ත්වය ගත්තාම ඔවුන්ගේ උසට සරිලන බර අපි දර්ශකයක් විදිහට ගන්නෙ. මේ අයගෙන් 6 දිනකින් එක්කෙනෙක් ගත්තොත් උසට සරිලන බර නැහැ. ඒකම නිරක්තේ නැත්නම් ලේ අඩුකම ගත්තොත් එහෙම ඒකත් 5 දිනකින් එක්කෙනෙකුට විතර අඩුයි. ඉතින් ඒ වගේ තරුණියක් නම් විවාහ වුණාට පස්සේ දරුවෝ ලබන්නේ එතෙන්දි තමයි අර අනාගත ජීවියාගේ ඉරණම තීරණය වෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒකයි අපි නිරෝගීකමේ රහස නැත්නම් ඒකේ ආරම්භය වෙන්නේ අර ගැහැණු දරුවාගේ පෝෂණය නැත්නම් ඔවුන්ගේ යහපැවැත්ම හරියාකාර පවත්වා ගැනීම තුල. ඉතින් මොකද මම එහෙම කියන්නේ දැන් දරුවෙකු පිළිසිඳ ගත්තාම පළවෙනි මාස දෙකේදී තමයි ඉන්ද්‍රිය විකසනය වීමේ මූලික අඩිතාලම් වැටෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී අර ගර්භණී භාවයට පත් වෙන තරුණිය නැත්නම් ඒ කාන්තාව මන්ද පෝෂණයෙන් පෙළෙනවා නම් එතකොට ලේ අඩුකමක් තියෙනවා නම් උසට සැලෙන බරක් නැත්නම් අපි ගර්භණී කියලා මෙයා දැනගන්නකොට සාමාන්‍ය මාස දෙකක් විතර ගිහිල්ලානේ. එතකොට අර අනාගත ජීවියාගේ මූලික පද්ධතිවල සකස් වීම වලට පදනම් වෙట్లా ඉවරයි. එතකොට අඩු පෝෂණයක් තියෙනකොට ලේ අඩුකමක් තියෙනකොට අර ඉන්ද්‍රිය විකසනය වීමටත් ඒක බලපෑමක් වෙනවා. එතකොට අපි දැනගන්නකොට හුඟක් දේවල් තීරණය වෙලා ඉවරයි අර අඩු පෝෂණ තත්ත්වයට යම් විදිහකට බලපෑම් ඇති කරන. ඉතින් ඒකට එහෙම වුණාම මාස 9ක් අවසානයේදී ලැබෙන දරුවා අඩු උපත් බරක් තියෙන දරුවෙක් වෙනවා. ඒතර ඒ තත්වයේ තුලදී විවිධ අවදානම් සාධක දරුවා තුල මව්කුස තුලදීම නිර්මාණය වෙලා තියෙනවා. එකක් තමයි දරුවාගේ මොළයේ වර්ධනය. දැන් කියමුකෝ අපි ලේ අඩුකමක් තියෙනවා කියලා අම්මට. ඒතර එහෙම වුණාම අර හිමොග්ලොබින් ප්‍රමාණය අඩුයි ලේවල. ඒතර හිමොග්ලොබින් අඩු වෙනවා කියන්නේ හිමොග්ලොබින් වලින් තමයි ශරීරය පුරා ඔක්සිජන් ගෙනියන්නේ. එතකොට මවගේ හිමොග්ලොබින් අඩු වෙනවා කියන්නේ දරුවට වැදෙමා හරහා ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඒතර එහෙම අඩු වෙනකොට දරුවාගේ ඉන්ද්‍රිය පද්ධති විකසනය වෙනකොට ඒ කියන්නේ අපි කියමුකෝ මොළයේ වර්ධනය, ස්නායු බල වර්ධනය, ආහාර ජීර්ණ පද්ධතිය, වකුගඩු, හෘදය මේ හැම පද්ධතිවලම ක්‍රියාකාරීත්වය අර 100% ඔක්සිජන් ලැබෙනකොට වගේ නෙමෙයි කලලයේ සිද්ධ වෙන්නේ. ඊට වඩා අඩු ධාරිතාවකින්. ඒතර ඒක ප්‍රතිඵලයක් විදිහට මොළයේ සහ ස්නායු පද්ධතිය බලපෑම ඇති වෙනකොට අපි දන්නවා යම් කිසි විදිහක බුද්ධියට ඉස්සරහට ඉගෙන ගැනීමේ හැකියාවට සමාජයට අනුගත වීම මේ වගේ දේවල් වලට දරුවා බිහිවුණාට පස්සේ බලපානවා. ඊළඟට ඔවුන්ගේ මාංශ පේශි වලට ශරීර සංයුතියට බලපෑමක් ඇති වෙනවා. එතකොට එහෙම වුණාම අර ප්‍රතිශක්තිය රෝග වලට උරුතු දීමේ ශක්තිය ඒවා
නැති වෙනවා. ඒතර අනිත් දේ තමයි අපි දැන් බෝ නොවන රෝග ගැන කතා කරනවානේ. ඒතර බෝ නොවන රෝග අවුරුදු 35 40 වෙලා අපි ප්‍රෙෂර් ඩයබටිස් ගැන කිව්වට ඕකේ මූලික අඩිතාලම් වැටෙන්නේ අර කලල අවදීදී. ඒ අවදානමට ලක් වෙනවා කියන එක. ඉතින් එතෙන්දී අර යම් කිසි විදිහක පීඩනයකනේ කලලිය වර්ධනය වෙන්නේ. මොකද අවශ්‍ය පෝෂක නැති නිසා. ඒතර එහෙම වුණාම ශරීරයේ ඒ කලලියේ යම් යම් හෝමෝන් එන්සයිම් පද්ධතියට වෙනස් වීම ඇති වෙනවා. ඒතර ඒව තමයි අවදානම් සාධක විදියට ඒ කියන්නේ වයසට ගිහිල්ලා තියෙන මේ ලෙඩ බොහොම තරුණ කාලේ නැත්නම් ළමා වයසේ ඇති වෙන්න තියෙන අවදානම එක තමයි අර වගේ දරුවෙක් බිහි වෙන්නේ. ඉතින් ඒක නිසා ආයි අනිත් එක මේ බර වැඩි කෙනෙක් වුණොත් එහෙම තරබාරු තරුණියක් නම් ඔවුන්ට දරුවන් ලැබීමට තියෙන සම්භාවිතාවත් අඩු වෙනවා. මොකද ඒ ඔවුන්ගේ ශරීරයේ යම් කිසි විදියක මේ කලබලකාරී තත්ත්වයක් පිටින් නොපෙරුවට අභ්‍යන්තරී ක්‍රියාත්මක වෙනවා හෝමෝන් එන්සයිම් පද්ධතියට. ඒකට එකක් දරුණු ලැබී යන්න පුළුවන්. නමුත් දරුවෝ හැදුනා වුණත් යම් යම් මේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ටිකක් මේක බැරහැරුම් ප්‍රශ්නයක්. මොකද හුඟක් අය හිතන්නේ දරුවා හම්බුනාට පස්සේ නැත්තම් බබා කුසට ආවට පස්සේ මොකද හැමෝම කන්න බොන්නත් දෙනවනේ නේ. මෙයා දවවික් හම්බෙන්න ඉන්නවා මේ මොන හරි දෙන්න ඕනේ කියලා හැමෝම අවධානය යොමු කරනවා. නමුත් අර පළවෙනි මාස දෙක තුනේදී අපි දන්නේම නැතුව ගොඩක් දේවල් සිද්ධ වෙලා ඉවරයි. ඉතින් ඒ ගැන හිතන්න ඕනේ අපි නිරෝගීකම ගැන ඉදිරියේදී හිතනවා නම්. හරි. දැන් ඔන්න එහෙනම් ගැහණු දරුවෙක් ගෙදර ඉන්නවා නම් වැඩි වශයෙන්ම ඇය ගැන හිතන්න ඕනේ. අපි කියනවා මේ ගැහණු දරුවෙකු වැඩි වියටපත් වුණ ගමන්න අපි කල යුතුයි ඇය මවක් වෙනවා. ඇය විවාහ වී මවක් වෙනවා කියන සිතුවිල්ලත් එක්ක බොහෝ වෙලාවට ගෙදර අම්මා තාත්තා වැඩි හිටියෝ ඒ දරුවා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන. ඒතර පෝෂණය පිළිබඳව ඒ විදිහට හිතන්න ඕනේ. වයිතමනේ දැන් හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ගෙදර අම්මා හිතනවා වැටිපුර මහන්සලා වැඩ කරන්නේ දුවට වඩා කවදාද දවසක පුතා. එතකොට පුතා තමයි හොඳටම කැම ටිකක් වැඩියෙන් දෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ ගෙදර මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක එක බිත්තරයක් නම් හදන්න පුළුවන්. අම්මා හිතනවා කවදාද දවසක පුතා තමයි මේ හොඳට රැකියාවක් කරන්නේ. යාට තමයි පෝෂණය ඕනේ. ඒ නිසා දුවට එච්චරම ඕනේ නැහැ. පුතාට මේක දීලා පුළුවන් සාමාන්‍ය විදිහට බේරෙන්න කියලා. හැබැයි ගැහණු දරුවෙක් ගැනත් හිතන්න ඕන කාලය දැන් එළඹිලා නේද? මේ කතාවත් එක්ක. ඇත්තටම ගත්තොත් එහෙම දැන් ශක්තිය අවශ්‍යතාවය ගත්තොත් අපේ දවසකට නිර්දේශිත පෝෂණ අවශ්‍යතා ගත්තාම පිරිමි පක්ෂයට වැඩිපුර ප්‍රමාණයක් යනවා. ඒ කියන්නේ ශක්තිය අවශ්‍යතාවය ගත්තොත් ඒකම ගැහණු පක්ෂය ගත්තොත් ඒවුන්ටත් ඒ අවශ්‍යතාවය තියෙනවා. නමුත් ශක්තිය අවශ්‍යතාවය ගත්තොත් ඊට වඩා ටිකක් අඩුවෙන් තමයි කාන්තාවට යන්නේ. ඉතින් මම හිතන්නේ අර පිරිමි ළමයෙක් පුතුන් වැඩි පුතෙකුට වැඩි කන්න දෙන්න ඕනේ කියන සංකල්පය ඉදිරියට ආවිල්ලා තියෙන ওই තත්ත්වයේ යටතේ වෙන්න ඕනේ. ඒකේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. මොකද වැඩියෙන් ශක්තිය කැලරි අවශ්‍යතාවය ගත්තොත් එහෙම 2500ක් ඕනනම් මූලික වශයෙන් පිරිමියෙකුට කාන්තාවකට 2200ක් වගේ ඇති. නමුත් අනිත් විටමින් කනිජ මේ අවශ්‍යතාවයන් ඒහා සමානව තියෙන විශේෂයෙන්ම තරුණියක් වුණාම මාසිකව රුධිරය පිටවීමක් වෙනවා. ඉතින් ඒක නිසා ඒ මාසේ පිටවිච්ච රුධිරය හරියාකාරව හිමොග්ලොබින් ටික හදාගන්න නම් අර ප්‍රෝටීන් යකඩ සහිත ආහාර වැඩිපුර අවශ්‍ය වෙනවා. මොකද එහෙම නැති වුණොත් අය නිරක්තියට භාජනය වීමේ අඩිතාලම වැටෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා මෙතෙන්දී ඇත්තටම අපි පිරිමි දරුවන්ට වැඩියෙන් සලකන්න, ගැහැණු දරුවන්ට අඩුවෙන් සලකන්න කියන සංකල්පය නෙමෙයි මේ දෙගොල්ලන්ගේම පෝෂණය පවුල තුළදී වැදගත් වෙනවා. ඉතින් අපි හුඟක් වෙලාවට දැන් අම්මා වුණත් දැන් ගෙදර පුතුන්ට තාත්තට හැමදේම දීලා පොඩි සමහර දංකුඩු ටික කන අවස්ථා තියෙනවා නේද? අම්මලා මොකද ඒ ඉතුරු වෙන දෙකින් වෙලා. නමුත් එතෙන්දී ගර්භණී මවක් නම්, කිරි දෙන මවක් නම්, තරුණියක් නම් තමන්ගේ පෝෂණය ගැනත් හිතන්න වෙනවා. මොකද අනාගත පැවැත්ම ගැන හිතනකොට එතන තමයි අපිට ලොකු මේ අභියෝගයක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සියල්ල ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. එතකොට දැන් ડોක්ටර් කියන විදිහට ඒ කාරණාවන් පැහැදිලි කරන විදිහට දැන් නිරෝගී බවට පෝෂණයට බලපාන ප්‍රධානම සාධකයේ බවට පත් වෙන්නේ ආහාරද ඒක විතරද වෙන මොනවද මීට සම්බන්ධ වෙන්නේ? දැන් අපි යහපත් සෞඛ්‍යයක් කියලා කියන්නේ මේ කායිකව මානසිකව සමාජීය ඒකම මානසිකව ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් මේ හැම එකෙම යම් කිසි විදිහක මේ යම්
සෞඛ්‍ය වගේම ලෙඩ රෝග වලින් තොරවීමක් කියන එක. ඉතින් එතෙන්දී අර ආහාර විතරක් නෙමෙයි නමුත් ආහාර ප්‍රදාන වෙනවා. මොකද අපි නිකන් හිටියත් නිකන් ඇයි පිල්ලම් ගැව්වත් වාඩි වෙලා හිටියත් නිදාගත්තත් අපේ ශරීරය ක්‍රියාත්මක වෙනවා යම් යම් දේවල්. ඉතින් මේ සඳහා අපිට අනිවාර්යයෙන්ම ආහාර අවශ්‍ය වෙනවා. ඒකම මානසික පසුබිමත් වැදගත් වෙනවා. ඒ යම් කිසි දෙයක් අපි කලබලයටපත් වෙලා ඉන්නවා නම් ආවේගශීලී නම් එතකොට ශරීරයේ අභ්‍යන්තරය වෙනස් වෙනවා. විශේෂයෙන්ම දැන් මේ කාලේ වගේ වෙනකොට තරුණ කාලෙදී එහෙම නැත්නම් අපි සමාජයේ හුඟක්ම අභියෝග නැත්නම් ඉලක්ක හඹා යන තත්වයක් තුලදී අපි දකිනවා හුඟක් වෙලාවට කන බොන දේවල් ගැන නෙමෙයි හිතන්නේ තමන්ගේ ඉලක්කය සපුරා ගැනීම ගැන. එතකොට තරුණ ළමයි සමහරට කම්පියුටරයකට යොමු වෙලා තියෙනවා නැත්නම් විභාග ගැනම හිතනවා. එතකොට රස්සාව ගැනම හිතනවා මොනවා හරි දෙයක් කාලා බඩ පුරවා ගැනීම තමයි ඉලක්කය වෙන්නේ. එතකොට සමහරට වෙලාවක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒකට අපි ප්‍රමුඛතාවය ආහාරයට දෙන්නේ නැහැ. මොනවා හරි දෙයක් කාලා කුස පුරවා ගැනීම. ඒතර ඒ තුලදී ශරීරයේ යම් යම් වෙනස් වීම් සිද්ධ වෙනවා. අනිත් එක නිින්ද. ඒතර නිින්ද ගත්තාම ශරීරයේ අර දවස පුරා යම් යම් වෙනස් වීම් සිද්ධ වෙනවා. මොලේ වෙනස් වීම් සිද්ධ වෙනවා. මේවා යථා තත්ත්වයටපත් වෙන්න නම් අපිට හොඳ නිින්දකුත් අවශ්‍ය වෙනවා. දැන් හුඟක් වෙලාවට දැන් අපි Facebook වගේ අර සමාජ මාධ්‍ය වගේ දේවල් වලට යොමු වෙනකොට අර ඒවැ තියෙනවනේ අර රැටනේ වැඩි data එන්නේ ඒ වගේ ප්‍රශ්න. එතකොට 12 2 4 හුඟක් අය අවදියෙන් ඉන්නේ. ඉතින් ඇත්තටම ශරීරයේ අභ්‍යන්තරයේ යථා තත්ත්වයටපත් වෙන්නේ මේ යාන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ අර කාලයේදී. ඉතින් ඒ කාලයේදී අනිවාර්යයෙන්ම පාසල් දරුවෙකුට වැඩිහිටියෙකුට මේ හැමෝටම විශේෂයෙන්ම දරුවන්ට මේ නිින්ද කියන එක හරි අවශ්‍යයි. නිකන් 12 2 වෙලා නිදාගෙන වැඩක් නැහැ. මොකද එතකොට අර ගොඩක් දේවල් ශරීරයේ වෙනස් වෙනවා. ඉතින් ඒ තුළ තමයි අපි දකින සමහරවිට යම් යම් පිළිකාමේ තත්ත්වයන්. අපි අහපු නැති ලෙඩ රෝග. එතකොට අධික රුධිර පීඩනය, දියවැඩියාව මේ හැම එකම උල්පත වෙන්නේ අර අපේ කලබලකාරී ජීවන රටාව අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ආහාර රටාව වගේම ජීවන රටාව. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒ ගැන අපි ටිකක් හිතන්න ඕනේ. එහෙම නැති වුණොත් ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් ඒක. අපිට දුක් වෙන්න තමයි සිද්ධ වෙන්නේ. අපි මේ නිවැරදි දිනචර්යාවක් තියෙනවා නම් හරියාකාර හැසිරීමක් තියෙනවා නම් විහරණ හොඳින් තියෙනවා නම් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. නිරෝගීකම කියන එක ඔන්න උතන තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. දැන් ආහාර ගැන කතා කරනකොට මේ කාලේදී හරිම අර්බුදයක්. ආහාර පෝෂණය ගැන කතා කරන එක. කෙනෙක් හිතන්න පුළුවන් මොනවද මේ කාලේ ආහාර ගැන කතා කරන්නේ අතට අහු වෙන දේ තමයි කන එක තමයි මේ කාලේ කරන්න පුළුවන් සුදුසුම දේ කියලා හිතන්න පුළුවන්. එහෙම වකවානුවකදී gedara පොල් සම්බෝලයයි බතකුයි විතරක් නම් හැදෙන්නේ. එතනත් පෝෂණය ගන්න පුළුවන් රසක් තියෙනවා නේද? ඔව් එතෙන්දී ඇත්තටම දැන් අපි බත හදනකොට දැන් අපිට සමහරවල් දැන් ඉන්ධනත් ප්‍රශ්නයක් වෙනවනේ. එතකොට මේ ගෑස් ප්‍රශ්න මේ වගේ කොහොමද උයාගන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් සමහර වෙලාවට අපි එක හොද්දක් බතකින් විතරක් මේ යැපෙන තත්යකටපත් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපි බලන්න ඕනේ අපි අර ව්‍යංජනය කොහොමද පෝෂ්‍යදායී කරගන්නේ කියලා. ඉතින් දැන් අපි කියමු කොළ జాතියක් එකතු කරන්න පුළුවන්. දැන් නිවිති වගේ දේවල් පරිප්පු මිටක් දැම්මත් ගොඩාක් පරිප්පු කන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒකට නිවිති ටිකක් එකතු කරගත්තොත් ඊට පස්සේ අපිට ඔය හාල් මැස්සු දෙන්න තුන් දෙනෙක් හරි එකතු කරගත්තොත් මේ වගේ එළවලු කීපයක් සංයෝජ කරලා එක ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉතින් එතෙන්දී ඇත්තටම අපි බලන්න ඕනේ දැන් අපේ ආහාර පිඟාන ගත්තාම ඒ කියන්නේ ශරීරයට අවශ්‍ය කරන පෝෂක ලබා ගැනීම ගැන කතා කරනකොට අපිට ශක්තිය ඕනේ. ඉතින් ඒ ශක්තිය අපි ලබා ගන්නේ බත් එක මාල බතල කොස් දෙල් ඔය වගේ දේවල් වලින්නේ. එතකොට ඒ ශක්තිය වැඩි ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට අපේ ශරීරයේ වර්ධනය වෙනවා. විශේෂයෙන්ම දරුවන් ගත්තාම දරුවන්ගේ ශරීරයේ වර්ධනය වෙනවා අවුරුදු 20ක් විතර යනකම්. ඊට පස්සේ ශරීරය ආරක්ෂා වෙන්න ඕනේ. ඒ කියන්නේ එළවලු පලා වර්ග අනිවාර්යයෙන්ම අපේ ආහාර වේලේ තියෙන්න ඕනේ. ඉතින් අපි ආහාර වේල මේ අවස්ථාවේදී උනත් අපි සකස් කර ගන්නකොට මෙන්න මේවා ඔළුවේ තියාගත්තොත් කියමුකෝ අපි බත් එක්ක වට්ටක්ක ව්‍යංජනයක් පලාකොළ මැල්ලුමක් ගත්තොත් ඒ දෙක එකට උනන් දාන්න පුළුවන් කොළ ටිකක් එකතු කරලා වට්ටක්ක හදන්න පුළුවන් නේ. එතකොට ඊළඟට ඒකටම අපිට හාල් මැස්සු වගේ එකක් දැන් මිල අධිකයි. නමුත් අවස්ථාව විදිහට ඒතර බිත්තරයක් උනත් මිල අධික වුණාට මේ එකතුවක් අපි කරොත් අර එක මේ ඒ කියන්නේ one pot meal කියන එක මේ වෙහකින් අපිට සමබර ආහාරයක් හදාගන්න පුළුවන්. ඒතර රොටියක් හදනකොට උනත් පලා වර්ග ටිකක් එකතු කරොත්, බිත්තරයක් එකතු කරොත්, දැන් එළවලුවක් ටිකක් තියෙන එළවලුව. දැන් කැරට් බෝන්චි ගැන අපිට කතා කරන්න බැහැ. හුඟක් මිලාදී කියන්නේ සමහරට වට්ටක්ක වෙන්න පුළුවන්. ඒ වගේ එළවලු
හීනියට කපලා අපි එකතු කරොත් එතෙන්දී අර කොටස් මේ අපේ මේ ප්‍රධාන ආහාරයේ කොටස් ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒතර අපි ගොඩක් වෙලාවට කොස් දැන් මේ දවස්වල තියෙනවා. ඒතර කොස් ගත්තොත් එහෙනම් අපිට කොස් දැන් අපි පාන් පිටි කොත්තුනේ කන්නේ. ඒතර කොස් කොත්තුවක් හදාගන්න පුළුවන්. ඉතින් එතෙන්දිත් අපි අර කොස් හීනියට කපලා කුමාලෙන් තම්බලා ඊට පස්සේ අපිට දැන් ඔකට මේ එළවලු දැන් කියන්නේ කොළ జాතියක් තෙල් සුවල්පයක් දාලා එකතු කරලා ඊට එළවලු තියෙන එකක් එකතු කරලා සමහර බිත්තරයක් එකතු කරලා අර කොස් වලට එකතු කරොත් අර නිකන් කොසුයි පොළුයි කනවා පිටි කනවා වගේ නෙමෙයි. ඒතර එහෙම පුළුවන්. ඊට මඤ්ඤොක්ක ටික වුණත් අපි තම්බල වතුර ටික පෙරුවට පස්සේ මේ පොල් එකම උඩු මිරිසක් එක්කනේ ගන්න. ඉතින් ඒක අර තෙම්බුවට පස්සේ අපිට කොළ ටිකක් ඒකට උඩට දාන්න පුළුවන්, පොල් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ උපක්‍රම තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගැන හිතන එක තමයි හුඟක්ම වැදගත් මං හිතන්නේ. කොහොම හරි අපි දැන් රැකෙන්නත් ඕනේනේ. ඉතින් ඒ හින්දා ඒ දේවල් පිළිබඳව අවධානය යොමු කිරීම හුඟක් වැදගත්. ඒ කියන්නේ දැන් තියෙන විදිහට යමක් කරගන්නකොට ඒකටත් පුංචි දේවල් ටිකක් එකතු කරොත් එහෙම නැත්නම් අර උතුමේ වගේ මනස පොඩ්ඩක් මෙහෙवला මෙතෙන්ට මොකද්ද කරන්න ඕන කියලා හිතුවොත් එහෙම ඒ තියෙන දේෙන් අපිට පෝෂණීය දෙයක් හදාගන්න පුළුවන්කම තියෙනවා කියන කාරණාව. දැන් ගමේ ගොඩේ නම් එහෙම නැත්නම් පොඩ්ඩක් හරි ඉඩකඩක් තියෙන තැනක නම් මොනවා හරි දෙයක් වවලා තියෙනවා. ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. නගරයට තමයි මේ ලොකුම ප්‍රශ්න තියෙන්නේ කියන තැන තමයි ගොඩක් වෙලාවට කතා බහ කරන්නේ. ඔබතුමේගේ අදහසත් එක්ක කොහොමද අපි වෙනස් වෙන්න ඕන? දැන් මේ තියෙන අහිතකර තත්වයන් සියල්ලත් එක්ක අපි ඉදිරියට යන්න ඕන. මේ කියන වගේම ඉදිරි අනාගතයේ බිහි වෙන දරුවන්ගේ පෝෂණය ගැන අපි හිතන්න ඕන. මේ සියලු දේවල් වලට අපි මොනවද තව පොඩ්ඩක් හිතන්න ඕන. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොනවන රෝගාංශයේ ලබා දෙන පණිවිඩ බොහොමයක් තියෙනවා සමාජයට. අද දවසේ ඔබතුමීට මොනවද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි තරබාරු බව. ඒක ලොකු ප්‍රශ්නයක්. අර මන්ද පෝෂණය, ඌණ පෝෂණය වගේම එන්න අපේ තරබාරුව වැඩි වෙනවා. මොකද ඒක අර අපේ ක්‍රියාකාරකම්, අපේ ආහාර රටාවන්, ජීවන රටාවන් එක්ක ඇති වෙච්ච දෙයක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ මෙතෙන්දී අපි ලුණු තෙල් සීනි භාවිතය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. අර හුඟක් ක්ෂණික ආහාර මම හිතන්නේ දැන් නම් ඒවා ගොඩක් අඩු වෙයි. මේ කොහොම හරි ක්ෂණික ආහාර වලින් ලැබෙන අර වැඩි ලුණු ගතිය. එතකොට අපි පැණිරහ කෑම තුල සීනි අධිකව ආහාරයට ගන්න එක. ඊළඟට තෙල්. ඒතර මේ දේවල් අඩුවෙන් පුළුවන් තරම් අඩුවෙන් අරගෙන අර ස්වභාවිකව අපේ ගෙදර තියෙන දේවල් ප්‍රයෝජනට ගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ தත්ත්වය අපිට හුඟක් දුරට පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් ප්‍රතිශක්තිකරණය ගැන ටිකක් කතා බහ කළ යුතුමයි. මොකද කොරෝනා වසංගත කාලයේදී අපි වැඩිපුරම භාවිතා කරපු වචනේ තමයි මේ ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ. අපිට සමහර අවස්ථාවල මේ COVID-19 කියන රෝගේ වැළඳුණත් අපි බොහොම ශක්තිමත්ව හිටියා. අපි ඒකට මුහුණ දුන්නා. ඒ තමයි අපිට හොඳ ප්‍රතිශක්තිකරණයක් තිබුණ නිසා, හොඳ කෑම රටාවක්, ආහාර රටාවක් තිබුණ නිසා. මෙතන අනාගතයටත් මේක රැක ගැනීම ලොකු අභියෝගයක්. හැබැයි මේ අභියෝගේ ජය ගන්න නම් අපි මේ මොහොතේදී වෙහෙසෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. නිරෝගීකම තුල කැම බීම වගේම පිරිසිදුකම වගේම ව්‍යායාම කිරීම වගේම තවත් මොනවද අත්‍යවශ්‍ය වෙන කාරණා බවට පත් වෙන්නේ? ඔව් එතෙන්දී මේ දැන් අපි ගත්තොත් එimhe අපේ ආහාර පිළියෙල කරනකොට අපි සම්ප්‍රදායික ආහාර විවිධ රසකාරක අපි පාවිච්චි කරා. ඒකම රසකාරක පාවිච්චි කරලා කල් තබා ගැනීම දේවල් පාවිච්චි කරා. ඉතින් එතෙන්දී දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි සෝස් වර්ග ගොඩක් පාවිච්චි කරනවානේ. නිකන් රෝල් එකක් කෑවත් සෝස් නැතුව බෑ. ඒතකොට ඒවේ තියෙන්නේ ඇත්තටම ලුණු තෙල් සීනි අධිකව තියෙනවා. ඒතකොට ඒව දන්නේම නැතුව අපේ ශරීරයට එකතු වෙනවා. ඉතින් එතෙන්දී එහෙම නැතුව අපේ ස්වභාවික ආහාර රසකාරක ගත්තොත් එහෙම දැන් කුරුඳු සුදු ලුණු ඉඟුරු මේ අපේ 3-5 ಜಾති කරදමුංගු කරාබලටි මේ වගේ දේවල් වලින් අපි රස කරගන්න. ඊට පස්සේ මේ දෙහි ඇඹුල් ගත්තත් එහෙම දෙහි ගොරකා තක්කලි සියඹලා මේ වගේ දේවල් තියෙනවා. එතකොට මෙන්න මේවා ආහාරයට පුළුවන් තරම් එකතු කරගන්න අර ලුණු වල රසය උනත් අඩු කරගන්න අඩුවෙන් දාන්න මේ වගේ දේවල් තුලින් පුළුවන්. ඒතර එහෙම වුණොත් මං හිතන්නේ අර ස්වභාවිකවම අනිත් එක ඒවැය තියෙන ප්‍රතිඔක්සිකාරක. ඒ කියන්නේ අපි දැන් ගොඩක්ලාට කැන්සර්ස් නැත්නම් පිළිකා මේ තත්ත්ව අපි දකින්න ලැබෙනවනේ ගොඩක්. ඒතර මේ පිළිකා මේ තත්ත්වයන් වළක්වා ගන්න ලොකු ආධාරකයක් වෙනවා මේවැය තියෙන යම් යම් විටමින් සහ ඛනිජ වර්ග එකම අර ප්‍රතිඔක්සිකාරක කියන යම් යම් රසායනික. ඒතර පාට දේවල් අපි කියමු දැන් බීට් කැරට් ඒ වගේ එළවලු ගත්තාම විවිධ පාට. ඒතර මේ පාටෙත් යම් කිසි විදිහක පෝෂණයට කෙරෙන් අදාළ නැති වුණාට ශරීරය ආරක්ෂා කරන අපේ රුධිර වාහිනියේ අභ්‍යන්තරය ආරක්ෂා කරන හැකියාවක් තියෙනවා.
ඒතර මේවා ලබා ගැනීම තුළ අනිත් එක අපේ ස්වභාවික පළතුරු. ඒතර මේ පළතුරු වල අනිවාර්යයෙන්ම අපේ ශරීරය රැක ගැනීමේ ස්වභාවිකම ශක්තියක් අපේ ශරීරයට ලැබෙනවා. ඒතර මේවා තමයි හුඟක්ම වැදගත් වෙන්නේ. දැන් අහක දාලා තියෙන අපි මේ ප්‍රයෝජන නොගත් දේවල් පිළිබඳව දැන් ගස්ලබු ගෙඩියක්, කෙසෙල් ගෙඩියක්, එතකොට කාමරංකා මේ වගේ ගමේ ගොඩේ පේර ගෙඩියක්, වෙරළු ගෙඩියක් මේ වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න පුළුවන් තරම් ඒවා ආහාරයට ගන්න. ඒතර ඒ තුලින් අපිට පුංචි ළමයෙකුගේ උනත් ජීවිතේ ඒ ආකාරයෙන් සකස් කරගත්තොත් කෘත්‍රිම දේවල් නැතිව අනිවාර්යයෙන්ම අපිට මේ සටන ජය ගන්න පුළුවන්. කියන්නේ මේ සටන ජය ගන්න අපිට කරනවා කියලා මහා ලොකු කාර්යභාරයකටම යන්න ඕනේ නැහැ. වටපිටාවේ තියෙන දේවල් වලින් පුළුවන්. මොනවද කියලා අපි යටිහිතේ තියෙනවනම් ඒකට අනුගතය තමයි කෙරෙන්න ඕනේ. එහෙමනම් ඉතින් අපිට හිතන්න කාරණා බොහොමයක් තියෙනවා. හිතලා පොඩ්ඩක් වටපිට බැලුවොත් එහෙම ඔබතුමිය කිව්වා වගේම හොඳ දේවල් ටිකක් අපිට එකතු කරගන්න පුළුවන්. එහෙම නැතුව මේ හැම්බර්ගර් කීස් කන්න කියලා නෙමෙයි කියන්නේ පෝෂණය හොයාගෙන යන්න කියලා. වටපිටාවේ තියෙන දේවල් හොඳම දේවල් ටික හොයාගන්න කියලා. අවසාන වශයෙන් තව මොනවා හරි පණිඩයක් දෙන්න තියෙනවා අපේ හිතවතුන්ට. ඔව් මම හිතන්නේ මානසික ඒකාග්‍රතාවය එතකොට අපි කලබල නොවී ඉඳීම ඒක හුඟක් වැදගත් වෙනවා. මොකද ඒ තුල ශාරීරික අභ්‍යන්තරයේ යම් යම් වෙනස් වීම් සිද්ධ වෙනවා. එතකොට අධික රුධිර පීඩන තත්ත්වය තියෙන. මොකද දැන් මෙච්චර කාලයක් අපි විවිධ ක්‍රියාකාරකම් මේ කියන්නේ දැන් අපි ලුණු වැඩි ගත්තා නම් සීනි වැඩි ගත්තා නම් ඒට අනුව ඇත්තටම ශාරීරික අභ්‍යන්තරයේ යම් යම් වෙනස් වීම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකම අපි යම් කිසි විදිහක ආවේගශීලී වුණොත් මම හිතන්නේ ඒක අධික රුධිර පීඩනය වගේ තත්ත්ව දියවැඩියා වගේ තත්ත්ව ඇති වෙන්න ලොකු බලපෑමක් වෙනවා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව අවධානය යොමු කිරීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. හරි. ඉතින් බුද්ධිමත් ගෘහණියක් නම් ඔන්න ඔබ ටිකක් උපක්‍රමශීලී වෙන්න ඕනේ මේ මොහොතේදී. ඔබේ පවුලේ උදවියත් එක්ක කොහොමද සතුට තියාගන්න වගේම නිරෝගීකම රැකගෙන ඉදිරියට යන්නේ කියන කාරණාව පිළිබඳව හිතන්න. ඉතින් ඒ නිසා මම හිතනවා මේ කියපු බොහෝ දේවල් ඔබේ ජීවිතයට එකතු වෙන්නේ නැති නිරෝගීකම කොතනින්ද පටන් ගන්න ඕනි කියලා කිව්වොත් අද ඉඳන් පටන් ගන්න මේ මොහොතේ ඉඳන් පටන් ගන්න ඒක තමයි හොඳම කාලවකවානුව මේ කියපු සියල්ලක්ම ජීවිතයට එකතු කරගන්න කියලා අපි ඔබට මතක් කරනවා. එහෙමනේ තරංග. ඔව් අනිවාර්යයෙන්ම වටින හුඟක් දේවල් අද දවසේ ඔබතුමිය අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ සඳහා දවසේ අපි ගෞරවනීය ආරාධනාව පිළිගෙන සහභාගී වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ බෝනවන රෝගාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන වෛද්‍යතුමිය අපි අද දවසක මුණ ගැහිලා රටට සමාජයට අපේ හිතවතුන්ට වටන දෙයක් කතා කරමු. බොහොම ස්තුතියි. අයබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.